කවුරු සාදු කියමු. තවත් සැරයක් සාදු කියමු. තවත් සැරයක් සාදු කියමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කඨින දානං දත්වාන සංඝේ ගුණ වරුත්තමේ ඊතෝ තින්සේ මහා කප්පේ නාබිජානාමි දුග්ගතින් තීති. ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි සදහම් අසනු කැමැති කාරුණික වාසනාවන්ත පින්වත්නි, කතාවට කියනවා චෛත්‍යයක් හදලා අවසාන වෙලා කොත් පැලඳීමේ පින්කම කියලා එකක් කරනවා. ඒක තමයි අවසානටම කරන පින්කම. ඒ වගේ තමයි අද මේ 3 මාසයක් පුරාවට කටින පින්කම් සිදු කරගෙන නැත්තම් වස් පින්කම් වෙනුවෙන් වැඩ කරගෙන ඇවිල්ලා අද මේ අවසාන පින්කම්. එතකොට මේ කටිනේ කියලා කියන්නේ ඇයි? මේ කටිනේ කියන වචනේ වජ්‍රයට කියනවා. ඒ වගේම කපන්න බැරි, කොටන්න බැරි, පුච්චන්න බැරි, කුඩු කරන්න බැරි, විනාශ කරන්න බැරි වස්තුවට කියනවා කටිනේ කියලා. එහෙම කිව්වම හිතෙනවා දැන් අපි මේ සැරේ පූජා කරපු සිවුර කපන්නත් පුළුවන්, ඉරන්නත් පුළුවන්, පුච්චන්නත් පුළුවන්, විනාශ කරන්න පුළුවන් එකක් නේ. සිවුර නෙමෙයි කටිනේ කියලා කියන්නේ. සිවුරට ඉතින් ඕන දෙයක් කරත හැකි. කටිනේ සිවුර කිව්වට ඒ පින්කම සිදු කරලා ලබන ආනිසංසය තමයි කටිනේ කියලා කියන්නේ. ඒ ලැබෙන පින අවුවට පිච්චෙන්නේ නැහැ, ගින්දරට පිච්චෙන්නෙත් නැහැ, වැස්සට හේදෙන්නෙත් නැහැ, කැපුවට කපන්නත් බෑ, පුච්චන්නත් බෑ, කුඩු කරන්නත් බෑ, විනාශ කරන්න මොනම විදිහටවත් පින විනාශ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ කටින කියන නම දාලා තියෙන්නේ. එතකොට මේ සිවුර පූජා කිරීම මෙච්චර ලොකුවට වටින්නේ ඇයි? මේක මෙච්චර වැදගත් වෙන්නේ ඇයි? ඒ පිළිබඳව ඉතින් වෙලාවේ හැටියට ඉතින් කාරණා කිහිපයක් විස්තර කරලා දෙන්නම් කඨිනානිසංස බණ යටතේ. ඉතින් මෙච්චර වටින්නේ මොකද කියලා. පින්වත්නි, දැන් ඔය ඇත්තෝ මාස 3කට ඉස්සෙල්ලා නැත්නම් ඇසල පුර 15ක් පොහොය දවසින් තමයි කඨින ආරම්භ වෙන්නේ. අපි දැහැත් ගොටුවකුත් වැසි සලුවකුත්
හාමුදුරුවන්ට පූජා කරලා ආරාධනයක් කළා. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මේ වස්තුම් මාසය තුල වැඩ හිටියොත් වස්වසා අපි චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය යන සිව්පසයෙන් උපස්ථාන කරනවා කියලා පොරොන්දුවක් වුණා. එතකොට මේ 3 මාසයකට ඉස්සෙල්ලා පටන් ගත්ත පින්කම ඒ රැකගෙන එන එක ලෙහිසි වැඩක් නෙමෙයි. දැන් කටින පින්කමක් කරන්ඩ දායකයාට ඕනි වුණාටත් බෑ. හාමුදුරුවන්ට ඕනි වුණාමත් බෑ. උපසම්පදා හැම හාමුදුරු නමක්ම වස්වසන්නට ඕන. දායකයා ආරාධනා කළත් නැතත් හාමුදුරුව වස් සමාදන් වෙන්න ඕන. හාමුදුරුව තනියෙන් වස් සමාදන් වුණාට කටින සිවුරක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම දායකයෝ ආරාධනා කරලා වස්සසපු හාමුදුරුවන්ට කටින චීවරයක් පූජා කරන්න නම් හාමුදුරුවොත් වස්සච්ඡේදනය වෙනවයි කියලා කියනවා. ඒ කියන්නේ වස් කැඩෙනවා. ඔය ඇත්තන්ගෙනුත් ඔය සිල් කැඩෙන්නේ. ඔය සිල් කැඩුනයි කියලා කියන්නේ ඒ වගේ සිල් කැඩෙනවා වගේ හාමුදුරන්ගෙත් වස් කැඩෙන්න පුළුවන්. අපි කියන වස්සච්ඡේදනය වෙනවයි කියලා. වස්සච්ඡේදනය වුණොත් වස් කැඩුනොත් ඒ පන්සලේ කටින පින්කමක් කරන්න බෑ. ඒ හින්දා ගොඩක් වෙලාවට අපේ හාමුදුරු බලනවා දෙනමක්වත් වස්වසන්නට පන්සලක. එක හාමුදුරු කෙනෙක් වස් ඡේදනය වුණොත් අනිත් හාමුදුරන්ගේ හරි තියෙනවනේ. දැන් අපි දන්නවා මේ අවුරුද්දෙත් වුණා, ගිය අවුරුද්දෙත් සමහරලාට වුණා, සමහර පන්සල් වල කටින පින්කමක් කරන්න බැරි වුණා. ඇයි? හාමුදුරුවන්ගේ වස් කැඩුනා. වස්සච්ඡේදනය වුණා. හිතන්නකො දැන් අසනීප වුණා. උන්වහන්සේ රෝහල් ගත වෙලා දවස් 10ක් ඉන්න වුණා. එතකොට පන්සලට සතිකරණ එහෙම කරන්න බැරි වෙලා ඒ ප්‍රශ්න වෙලා එතකොට උන්වහන්සේලා සඳහන් කළා ඉතින් මගේ අතින් එතකොට හාමුදුරුවෝ රැකගෙන ඉන්න ඕනි කාරණා කීපයක් තියෙනවා. දැන් පන්සල් වල ගහලා ඇති දැකලා ඇති ඔය එළියේ මේ දොරේත් ගහනවා මේ ඇතුළේ සමහරට අයන් වස්සාන කාලෝ කියලා සමහරට බෝඩ් එකක් ගහලා තියෙනවා හාමුදුරුවෝ. ඔක දායකයාට පේන්නම නෙමෙයි හාමුදුරු ගහන්නේ. හාමුදුරුවන්ටත් පේන්න. ඇයි? එළියට බහිනකොට හාමුදුරුවන්ට පේනවා වස් කාලේ. එහෙනම් හාමුදුරුවෝ දායකයත් වෙනුවෙන් හාමුදුරුවන්ටත් තියෙනවා රකින්න කාරණා ගොඩක් තියෙන විනය කාරණා. ඒ ටික රැකගෙන ඉන්න ඕනි දායකයා වෙනුවෙන් කටින පින්කම කරන්න. ඒතර දායකයත්ොත් කළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඒවා ඉතින් දැන් කරලා හමාරයි. නමුත් ඒක ගැන දැනුවත් වෙන එක හොඳයිනේ. එතකොට මේ ආරාධනා කරපු දවසේ ඉඳලා දැන් මේ බුද්ධ ශාසනයේ පින්වත්නි වැඩියෙන්ම සෝවාන් උනේ, සකදාගාමි උනේ, අනාගාමි උනේ, රහත් උනේ. මාර්ගඵල වැඩියෙන්ම ලබාගෙන තියෙන්නේ මේ වස් කාලය තුලයි. ඒකට හේතුව අදත් ඔබ හිතලා බලන්නකො මේ අවුරුදු දෙකක් ඉතින් මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ ටිකක් අපට පින්කම් ගොඩක් කරන්න බැරි වුණා. නැත්තම් වස් කාලේ කියන්නේ ධර්ම දේශනා මාලාවක්, බෝධි පූජා මාලාවක්, පිරිත් දේශනා. පන්සල් වල හැම පන්සලකම වැඩියෙන්ම පින්කම් කරන කාලේ තමයි වස් කාලේ කියන්නේ. එතකොට හාමුදුරුවෝ ධර්මයට බර වෙනවා, සිල්වත් වෙනවා, ආගමික වැඩ කටයුතු වැඩි වැඩියෙන් කරනවා. දායකයොත් පිනට බර වෙනවා. පින්වත්නි දැන් ඒ කාලේ ওই වස් සමාදන් වෙනකොට දැන් හාමුදුරුවෝ වස් සමාදන් වෙනකොට දායකයත්ොත් සිය සමාදන් වෙලා ඉඳලා තියෙනවා. දැන් මම දන්නවා අදත් සමහර පැතිවල එහෙම කරනවා. දැන් හඟුරාංකත පැත්තේ එහෙම
මේ මට මතකයි අපි ඒ කාලේ උපාසකම්මලා 3 මාසෙම සිල් අරන් හිටියා. හිතන්නකො 3 මාසයක් සිල් අරන් ඉන්නවයි කියන එක ලේසි නෑනේ. එක දවසක් ඉන්නත් අමාරුයි. හැමස් වෙනකොට ගෙදර දුවන්න බලාගෙන ඉන්නේ. උන්දලා ඉතින් අර වැඩ කටයුතු අඩු අය පන්සලට ඇවිල්ලා 3 මාසෙම සිල් අරගෙන ඉන්නවා. දැන් මේ අවුරුද්දේ මට කීප දෙනෙක් කතා කළා මේ කොරෝනාත් එක්ක එක උපාසකම්ම කෙනෙක් හරි ලස්සන කතාවක් කිව්වා. හාමුදුරනේ මං ඉතින් මේ කොරෝනාත් එක්ක ඉතින් කොහෙවත් යන්නත් බැරි හින්දා දසසිල් සමාදන් වුණා කිව්වා වස් 3 මාසෙම. මං හැමදාම උන්ද කියනවා රුවන්වැලි සෑයට මාසකට සැරයක් අනිවාර්යෙන් ගිහින් එනවා. යාන වාහන තියෙන සල්ලි භාගෙ තියෙන ඇත්තෝ. ඒ හින්දා ඉතින් ගිහින් එනවා ඇති. හැබැයි මේ සංචරණ සීමා මේව හින්දා යන්න බැරි නිසා හාමුදුරනේ මං ගෙදරට වෙලා සිල් අරගෙන ඉන්න අතරේ උන්දගේ කියනවා උන්දගේ අඩි වලින් ඒ කියන්නේ ඇවිදගෙන යනකොට පියවරවල් මට මතක නෑ හරියට කිව්වා 400 ගාණක් තියෙනවා රුවන්වැලි සෑය වටේ යන්න. මං හාමුදුරනේ රුවන්වැලි සෑය හිතින් මවාගෙන මිදුලේ සක්මන් කරා රවුම් කීපයක් අර අඩි ගාන රුවන්වැලි සෑය වටේ ඇවිදිනවයි කියලා හිතාගෙන හිතින් මවාගෙන මං සක්මන් භාවනාව කළා දින පතාම හාමුදුරනේ. බලන්නකෝ ශ්‍රද්ධාව. ඒතකොට එහෙම තමන් මේ සමහරු ගෙවල් වලටලා අඬ ඉද්දි මේ අනේ ඇඳරි නීති දාලා එළියට යන්නත් නැහැ කියා කේන්ද්‍රී ගගා ඉද්දි සමහර ඇත්තෝ පින් කරගත්ත හැටි. එතකොට හාමුදුරුවන්ට දායකයට කියලා නෑ දැන් අපේ ওই මාතික මාතා කතාව කියලා කතාවක් තියෙනවා. හාමුදුරුවන්ගෙන් කමටහන් ඉගෙනගත්ත උපාසකම්ම හාමුදුරුවන්ට ඉස්සෙල්ලා අනාගාමී වුණා. වස් කාලේ උපස්ථාන කරන උපාසිකා මාතාව. උපාසකම්ම තමයි ඉස්සෙල්ලාම මාර්ගඵල ලබා ගත්තේ හාමුදුරන්ටත් ඉස්සෙල්ලා. එතකොට නිවන හාමුදුරුව එක සිල්මෑණිවරු දෙක එහෙමනේ ධර්මයේ ප්‍රගුණ කරනවා නම් ගිහි පැවිදි කාටත් ධර්ම අවබෝධය ලබන්න පුළුවන්. එතකොට මේ වස් කාලේ ඔය ඇත්තෝ දැන් ඉවරයි. නමුත් ඊළඟ වස් කාලයකට හරි මම මේ කියන්නේ ඔබට පුළුවන්කම තියෙනවා. අපේ වස් සමාදන් වෙච්ච දවසේ පටන් එහෙනම් අපිත් සිල්වත් වෙනවා. අපිත් මේ ගුණදම් පුරනවා කියලා ඒ ගුණවත් සිල්වත් තමන්ගේ මාස 3ක් පුරාවට ගෙවන්න පුළුවන් නම් කොච්චර හොඳද බලන්නකෝ. ඒ අතරේ ඔය ඇත්ත පොරොන්දුවක් වුණා අර දැහත් ගොටුව පූජා කරලා හාමුදුරනේ ඔබ වහන්සේලා වස්සසන්න අපි චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපත සිව්පසෙන් උපස්ථාන කරනවා කියලා. චීවර කිව්වේ සිවුරු. සිවුරු දුන්නේ එදා නෙමෙයිනේ. සිවුරු පූජා කරන්නේ කටින පින්කම දවසේ. එතකොට තියෙන ප්‍රශ්න ටිකක් මම මේ කියන්නේ ඔබට. අපේ දායකයන්ට තියෙන ප්‍රශ්න මොන සිවුරක්ද පූජා කරන්නේ? තනිපට සිවුරක්ද? දෙපට සිවුරක්ද? අඳන සිවුරක්ද? ඔය තුන් සිවුරෙන් ඕනම සිවුරක් කටින සිවුරක් හැටියෙන් පූජා කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තවත් ප්‍රශ්නයක් එනවා සිවුරක් පූජා කරනවද රෙද්දක් පූජා කරනවද? එහෙමත් තියෙනවනේ. දෙකම පුළුවන්. වස්ත්‍රයක් පූජා කරනකොට ඉමං කටින දුස්සං කියලා වස්ත්‍රයක් පූජා කරනවා. සිවුරක් පූජා කරනවා නම් ඉමං කටින චීවරං කියලා සිවුරු පූජා කරනවා. මොකද්ද වඩා හොඳ? එහෙම එකක් නේ. දායකයෝ නම් කැමති රෙද්දක් පූජා කරන්න. හාමුදුරු කැමති සිවුරක් පූජා කරනවා නම්. ඒක කියන්න එපායි. ඇයි දායකයෝ රෙද්දක් පූජා කරන්න කැමති? ඇයි? ඕක ගෙනෙල්ලා මහලා නේද? පූජා කරන්න. ඉතින් අර කතාවටත් කියනවනේ ඉදි කටු තුඩක් ගානේ කටිනානිසංස ලැබෙනවයි කියන හින්දා උපාසකම්මලා හැම එක්කෙනාම තුඩ ගහන්න හරි ආසයි. ඒ හින්දා මොකද කරන්නේ? අර ඉදිකට තුඩ ගහන්න මහාන වේලාවට
ඉතින් අර පන්සලේ මහණ්ඩ ගත්තොත් විනාසයි. ඇයි ටිකක් මහනකොට අරයා ගිහලා මට ටිකක් දීපන්කෝ කියලා අදිනවා රෙහෙන්. ඉතින් මහනකොට අර අදිනකොට එහෙ ගිහිල්ලා මෙහෙ ගිහිල්ලා සිට් සැට් ක්‍රමයට තමයි මැහිලා තියෙන්නේ. අර සමහර තැන්වල වාටියේ ලොකුයි, සමහර තැන්වල පොඩි, සමහරලාට දුරින් මැහිලා, සමහරලාට හරියට මැහිලා. මොකද කපලානේ මහන්නේ ඕක. කෑලි කෑලි ඉරලා මහන්නේ. ඊට පස්සේ දැන් මැහුම් ඇද වුණාට කමක් නැහැ කියන්නකෝ. ඊට පස්සේ මොකද වෙන්නේ දැන් අර මහලා ඕක ඊටාම කැප වෙලා මහලා එදා ඉවර කරන්නත් එපා ඔක්කොම ඉවර කරලා හාමුදුරන්ට දුන්නම ඕක නිකම්ම සිවුරක් නෙමෙයිනේ කටින සිවුරනේ. ඕකේ වටිනාකම වැඩි. වටිනාකම කියන්නේ මිල වැඩි කියන එක නෙමෙයි. පූජනීයත්වය වැඩි. දැන් ඔබ හිතන්න ඔය ඇත්තෝ කටින සිවුර පූජා කරනවා. කාටද පූජා කරන්නේ? පන්සල් ලොකු හාමුදුරන්ට? නෑ. එහෙම නෙවෙයි. මහා සංඝරත්නයට. ඉමං කටින චීවරං කියලා පූජා කරා. මේ කටින චීවරය මහා සංඝරත්නයට පූජා කරනවා කියලා පූජා කරා. ඊට පස්සේ හාමුදුරුවෝ ඔය සිවුර අරගෙන වඩිනවා පොය සීමාවට. පොය සීමාවට වැඩම කරලා හාමුදුරු ටික එකතු වෙනවා. හාමුදුරු ටික එකතු වෙලා අහනවා කාටද දුර්වල සිවුරු තියෙන්නේ? මොකද්ද මේ දුර්වල සිවුරු කියන්නේ? දුර්වල කියන්නේ පරණ සිවුරක් එහෙම තියෙන කාටද කියලා. අද නම් ඉතින් එහෙම ඒවා අඩුයි. මොකද අද ඇතිතරම් රෙදි තියෙනවනේ. ඉස්සර සිවුරු අඩුයි. ඒක ඒ ක්‍රමේ හාමුදුරු අදත් ඒ විදිහටම කරනවා. නමුත් නායක හාමුදුරු මට ওই සිවුරු ඕනි. එහෙම කියන්න බෑ. එතනට ගිහිල්ලා හාමුදුරු කතා කරනවා කාටද මේ සිවුර පවරන්නට ඕනි. මේ හාමුදුරන්ට. කවුරු හරි එතනදී සම්මත කරගෙන ඊට පස්සේ හාමුදුරුවරු වාක්‍ය කියලා නැවත ඔය දායකයෝ මහා සංඝරත්නයට පූජා කරපු සිවුර නැවත පූජා කරනවා තව හාමුදුරු නමකට. කටින සිවුර විතරයි ඔහොම කරන්නේ වෙන සිවුරු ඔහොම කරන්නේ. ඊට පස්සේ ඒක හාමුදුරන්ට පුරවන්න පුළුවන්ද? ඒත් බෑ. ඊට පස්සේ ඒ කටින සිවුර අද පූජා කරා නම් අද ඒ හම්බෙච්චි හාමුදුරු ඕක අරන් ගිහිල්ලා රැට කබ්බින්දු තියන්නට ඕන. මොකද මේ කබ්බින්දු තියනවා කියන්නේ? ඉස්සර නම් ගන්නව යතුරක්. ඉස්සර යතුරු වල තිබුණා අග මේ සිදුරක් තිබුණා. රවුමක් තියවිලා අග සිදුරක් තිබුණා. ওই සිදුර ඊට පස්සේ බුලත් කොලයක් අරගෙන අර මෙහෙම තියලා සිවුරට තියලා තද කරාම බින්දු වැටෙනවා. කබ් බින්දු තියෙනවා කප්ප බින්දුන් කරෝමි කියලා කබ් බින්දු තියෙනවයි කියලා අපි විනය වැඩ බුදුහාඳුර අනුමත කරපු දේශනා කරපු ඒ විනය කටයුතු සිදු කරනවා. කබ් බින්දු තියෙනවා. දැන් නම් ඉතින් ওই පෑන් කොපුවක් හරි මොකක් හරි තමයි ගන්නෙ. යතුරු හේ යත්ජාති යතුරු දැන් ඇත්තෙත් නැද්ද කොහොමද? ඊට පස්සේ හාමුදුරුවෝ ඒ සිවුර අදිෂ්ඨාන කරනවයි කියලා එකක් කරනවා. එතකොට මේ සිවුර අදිෂ්ඨාන කරන්නට ඕන. ඊට පස්සේ નિયમિત කාලයක් තියෙන ඒ කාලය තුල හාමුදුරුවෝ සිවුර ළඟ තියාගෙන ඉන්න ඕනේ. මොහ වැඩ ගොඩයි හාමුදුරුවන්ටත්. නිකන් ඔක ගත්ත ගමන් පොරවන්න බෑ. එතකොට මේ සිවුර අච්චර වටින සිවුරක් හැටියට අර උපාසකම්මලා එහෙට මෙහෙට ඇදලා මහපු එක හරියට මෙහිලා නැහැ. ඊට පස්සේ හාමුදුරුවෝක පොරවගෙන ගිහිල්ලා බණකට ගිහිල්ලා වාඩි වෙනකොට පරාස් ගාලා මහුන් ගැලවිලා ගියාම මොකද වෙන්නේ? ඔය වැඩේ වෙනවා. ඉතින් අර ශ්‍රද්ධාවට මන් දන්නේ මෙහෙ කොහොම කරාද කියලා. මහුවද සිවුරක් පූජා කරාද කියලා. ගොඩක් වෙලාවට සිවුරක් පූජා කරන්න හාමුදුරුවෝ යෝජනා කරනවා. හාමුදුරුවෝ කියනවා අපි සිවුරක් පූජා කරමු. වැඩේ ඉවරනේ. වැඩේ ෂේපීතරිද්දන්නෙත් නැතුව කොහොම හරි කරනවා. ඒක හොඳයි මොකද හොඳට මහපු සිවුරක්. මොකද ඒක නැත්තම් ආයි මහුන් ගැලවුනාම ආපහු හාමුදුරුවෝ මහාන කට්ටිය හොයාගෙන ඉතින් ඒවා කරදරයිනේ. ඉතින් අර වටිනා සිවුර වටිනා විදිහටම පූජා කිරීමේ වැරද්දක් නෑ. ඊළඟට තවත් ප්‍රශ්නයක් තියෙනවා. මොන පාට සිවුරක්ද පූජා කරන්නේ? එතකොට දැන් මේ පාට දැන් මේ පන්සලේ නම් මේ පාට දැන් සමහරලාට
එක එක පාට තියෙනවා නේද සිවුරු. දැන් සමහරව දන්නේ නැතුව පව් සිද්ධ කරගන්නවා. සමහරව හාමුදුරනේ මොනවද දැන් හාමුදුරුවොත් එක එක පාට ඒවා පුරවන්නේ. එක එක පාට කිව්වට නිල් පාට ඒවා කොළ පාට ඒවා රතු පාට ඒවා එහෙම පුරවන්නේ නෑනේ. ඒ ළඟින් යන පාට ටිකක් පාවිච්චි කරනවා. බුදුහාමුදුරන් කාලෙත් එහෙම තමයි. දැන් මේ මොරටු ඇත්තෝ හින්දා හොඳටම දන්නවා. ওই ලී වර්ග තියෙනවනේ. දැන් ලී වර්ග දිහා බලලා ජනල් ඔළුවව ওই මේස දිහා බලලා කියන මේක කොස්. මේක තේක්. මේක ගම්මාලු. මේක තේක්. ඔහොම නම් කියනවනේ. මොකද කියන්නේ කොහොමද? ඒ පාට දිහා බලලා කියන්න පුළුවන්. ඉස්සරම පින්වත්නි තිබුණේ පාංශකූලික චීවරය. පාංශකූලික චීවරය කියලා කියන්නේ ඒ කාලේ කෙනෙක් මැරුණම සුදු රෙද්දක ඔතලා ගිහිල්ලා දානවා සොහොනට. වල දාන්නේ ඔහේ විසි කරලා එනවා. හාමුදුරුවෝ ගිහිල්ලා අර මිනිහ අයින් කරලා අර ඔතපු රෙදි කෑල්ල ඇදලා ගන්නවා. මිනි ඔතපු රෙදිද හාමුදුරුවෝ පාවිච්චි කරේ. ඕ ඒකනේ පාංශකූලික රෙද්ද කියන්නේ. ඕකේ සමහර වෙලාවට ලේ ගෑවෙලා, සැරවේ ගෑවිලා, මඩ ගෑවිලා, කුණු ගෑවිලා, ජරා වෙලා. හේදුවාට මඩ පැල්ලම්, කුණු පැල්ලම්, ලේ පැල්ලම් යන්නේ නෑ. සුදු රෙද්දක ගෑවුනොත් අම්මලා දන්නවනේ හොඳටනේ. ළමයි නාලාවම යවන්න බෑනේ මඩ එනලාම. ලේ එහෙම ගෑවුනොත් යන්නේම නෑ. ඊළඟට ඔය රෙද්දක් ටිකක් පිච්චුනොත් මිනිස්සු බයයි පිච්චිච්ච ඒවා විසි කරනවා. ආය අඳින්නේ නැහැ ඒක. හාමුදුරු කරන්නේ පිච්චිච්ච කෑල්ල කපලා දාලා හොඳ කෑල්ල ගන්නවා සිවුරට. ඒ කාලේ රෙදි නෑ. රෙදි අඩුයි. ඒ නිසා තමයි හාමුදුරුවරු අර අඩුකම කියන්නේ අර පාංශුකූලික වස්ත්‍රය කියන්නේ ඕක. අර සුදු රෙදි වලින් ගෙනල්ලා ඒව කපලා මහලා අර හේතුවාට පැනලා යන්නේ. ඒකට මොකද කරන්නේ? අර ගස්වල තියෙන මුල් අරගෙන පොතු අරගෙන කොළ ಜಾති හැම දාලා කපලා තම්බලා ලොකු මුට්ටියක දාලා තම්බනවා. උත්තට තම්බලා වතුර ඒ උරාග අර වතුරට ඒ කහට උරාගත්තට පස්සේ අර සිවුර ඔබනවා අර හලියේ. එතකොට මොකද වෙන්නේ? කොස් පාට නම් කහ පාට වගේ සිවුරක් එනවා. ගම්මාළු වගේ එකක් ගත්තොත් එහෙම නිකන් බුරු පාටයි වගේනේ. එතකොට ඒ ගම්මාළු පොතු මුල් දැම්මනම් ඒකේ පාට බුරු පාට වගේ. ඔය ආරණ්‍ය හාමුදුරු පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට ඒ වගේ සිවුරක් හැදෙනවා. එතකොට රෙද්දේ පාට එක එක පාට එනවා. ඒ දාන ගස්වල මුල් පොතු වල තියෙන පාට තමයි උරාගන්නේ. ඔහොම කරගෙන ඇවිල්ලා තාක්ෂණයේ දියුණු වෙලා කාලයේ දියුණු වෙලා ඊට පස්සේ ආව පඬු කියලා කුඩු జాතියක් හදුවා. අර ගස්වල මුල් පොතු තම්බන්න දෙයක් නැහැ. ඔය අවුරුදු දැන් 15කට 20කට ඉස්සෙල්ලා පන්සල්වල ගොඩක් වෙලාවට කරේ වතුර මුට්ටියක් ලිපේ තියලා ඩයි වගේ අර කුඩු පැකට් එක දානවා අරකට. මේ පාට ඕන නම් මේ පාට දානවා. ආරණ්‍ය හාමුදුරන්ගේ පාට ගන්න ඕන නම් ඒ පාට කුඩු තියෙනවා. කුඩු එක උණු වතුරට දාලා සිවුරු සුදු රෙද්දෙන් සිවුර මහලා සිවුර ඔබනවා ඒකේ. එතකොට අපි කියනවා පඬු පොවනවා කියලා ඒකට කියන්නේ. සිවුරට පඬු පොවනවා කියන්නේ අර රෙදිත් ඔය සමහර සුදු රෙදිෙන් හදලා ඔය බෙඩ්ෂීට් එක මේව පාට කරන්නේ. ඔය බතික් කරනවා කියලා එම කරන්නේ පාට ගන්න. ඒ වගේ මේක සුදු ඔබනවා. තාක්ෂණයේ තවත් දියුණු වුණා. අර නූල් හදලා පුළුන් හදලා සුදු රෙදි හදලා ඒව කපලා සුදු රෙදි වලින් සිවුරු මහපිව වෙනුවට පාට රෙදි ආවා. දැන් තියෙන්නේ කෙලින්ම සිවුරු රෙදි තියෙනවා. අපි ගිහිල්ලා ඒක කපලා සිවුරක් වහනවා. අර උණු වතුර හලි උණු කරන්නයි, ගින්දර දාන්නයි, දර හොයන්නයි දඟලන්න දෙයක් නෑ. එතකොට දැන් සිවුරු වල ඔන්න පාට ඒකයි ඔය පාට වෙනස් වුනේ. එක එක පාට එක වෙනස් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟට
ඔය අතු කඩේට ගිහිල්ලා සිවුරක් ගන්න ගියාම කීයද මුදලා 800ට තියෙනවා 1800ට තියෙනවා 1500ට තියෙනවා 2000ට තියෙනවා 3500ටත් තියෙනවා 40000ට 50000ටත් තියෙනවා. ඒවා ලොකු ලොකු හාමුදුරන්ට අපිට නෙමෙයි. සාමාන්‍යයෙන් හොඳ හාමුදුරු කියන්නේ සාමාන්‍යව දහස්කඩ අනම්බනම් කියලා තියෙන සිවුරු ඒවා නැත්තම් සාමාන්‍යයෙන් හොඳ ওই තායි කොටන් කියලා එහෙමනේ තායි කපු සිවුරු එහෙම තියෙනවා ටිකක් ගණන් 3000ක් 3500ක් වගේ ලොකු ගාණක් වෙනවා සිවුරක්. ඉතින් ටිකක් ඒවා ටිකක් අනිත් ඒවා වගේ නෙමේ ටිකක් බාර නෑ සිනිදුයි සුමුටුයි සැහැල්ලුයි ගණනත් ඉතින් ඉස්තරම්. එතකොට දැන් අපි අර වාගේ කොහොමදුරුත් දැන් හොයන්නේ ලොකු ලොකු ඒවා හොඳ හොඳ ඒවා. ඒවා හාමුදුරන්ට කැපද? කැපයි. මම මේ කියන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව. ඒ කියන්නේ හොඳ හොඳ ඒවා ඕ. පින්වත්නි ඔබට මතක ඇති ඔබ අහලා ඇති දෙවිදත්තර හාමුදුරුවෝ බුදුහාමුදුර ළඟට ගිහිල්ලා හාමුදුරු 509ක් එක්ක ගිහිල්ලා වර 5ක් ඉල්ලුවා. ඒ කියන්නේ ඉල්ලීම් 5ක් කළා. ඒකේ එකක් තමයි භික්ෂූන් වහන්සේ දිවි ඇතිතෙක් පාංශකූලික විය යුතුයි. ඒ කියන්නේ අර පාංශකූල සිවුරු අර සොහොනෙන් ගත්ත ඒවා පොරවන්න ඕනි කියලා. බුදුහාමුදුරුවෝ හා කිව්වද? ඉල්ලීම් 5ම ප්‍රතික්ෂේප කළා. ඒකට අවසර දුන්නේ. උන්වහන්සේ හා කිව්වනම් අපිටත් කනත්තවල් ගානේ ඇවිදින්න වෙනවා අද රිදි කැලි හොයා. බුදුහාමුදුරුවෝ එහෙම අවසර දුන්නේ. එතකොට ඔබ අහලා ඇති බුදුහාමන් කාලේ හිටියා ડોක්ටර් ජීවක. දන්නේ නැහනේ. ડોක්ටර් කියන්නේ ඉතින් වේද මහත්තයා තමයි. ඉතින් එයා ડોක්ටර් කියලානේ කියන්නේ. ජීවක වේද මහත්තයා දන්නවනේ. ජීවක වේද මහත්තයා. බුදුහාමුදුරන්ටත් බෙහෙත් කළේ එයා. මේ ජීවක වේද මහත්තයා එක දවසක් රජ කෙනෙක්ගේ ඔළුවේ කැක්කමක් සුවපත් කළා. අසනීපය. රජතුමාට හරි සන්තෝසයි. රජතුමා දුන්න තෑග්ගක්. මොකද්ද තෑග්ගට දුන්නේ? ඉතා වටිනම සලුවක් දුන්නා. රෙද්දක්. කසී සලුවක්. ඒක හරි වටිනවා. ඉතා සිනිදු සුමුටු සැහැල්ලු හොඳ වටිනා රෙද්දක් දුන්නා. වටිනා තෑග්ගක් හම්බුනාම අපි මොකද කරන්නේ? අපි නම් සමහරු නම් කිසි එක්කුට දෙන්නේ මම්ම තියාගන්නවා කියලා මැරණකන් තියාගෙන ඉන්නවා පාවිච්චි නොකරත්. එහෙම බඩුත් ඉන්නවා. එහෙම නැත්තම් ගොඩක් වෙලාවට අපේ ඇත්තන්ට වටිනා දෙයක් හම්බුනාම කාට හරි දෙනකන් ඉවසුන්නේ. ඒ දෙනකන් කියන්නේ පාරේ යන්නේ හිඟන්නකොට දෙන්න නෙමෙයි. Tamanට වඩා උසස් කෙනෙකුට මේක දෙන්න හරි උත්සාහයක් දරනවා. එහෙමනේ අපි සමහර දේවල් දෙන්න හරි ආසයි දීලා සතුටු වෙනවා. ඔබත් එහෙමනේ. වත්තේ හිටවපු කෙහිල් ගහේ කෙහිල් කෙනක් හැදිලා බලා ඉන්නෝක මෝරණකම්. ඇයි? විකුණ ගන්න නෙමෙයි විකුණ ගත හැකි හොඳ ගානකුත් ගත හැකි. නමුත් හැදිච්ච ගමන් අරකේ මුල් ඇවරිය කපාගෙන දුවගෙන එනවා පන්සලට. හාමුදුරනේ පළවෙනි ඇවරිය අරන් ආවේ පන්සලට. බුදු පූජාවක් තියලා අපේ හාමුදුරනේ වළඳන්න. අර ගහක ඉස්සෙල්ලාම හැදිච්ච ගෙඩිය අරගෙන දුවගෙන එනවා පන්සලට. බුදු හාමුදුරන්ට පූජා කරන්න. හාමුදුරන්ට පූජා කරන්න. සමහර ඇත්තෝ රටේ ඉඳලා එන ගමන් මොන හරි අරගෙන ඇවිල්ලා කියන හාමුදුරන්ටමයි මම මේක ගෙනාවේ. අපිට ඉතින් වැඩකුත් නෑ සමහර වෙලාවට. කමක් නෑ. ඒ ඇත්තෝ හරි සතුටු වෙනවා. මේක තමයි ඇත්ත. සමහර දේවල් සමහරු උස්සගෙන එනවා. හාමුදුරනේ මම ඇමරිකාවේ ඉඳලා මේ අවාරුවෙන් ගෙනාවේ අපේ හාමුදුරන්ටමයි. එහෙම දෙනවා සමහර ඇත්තෝ එක එක දේවල් පූජා කරනවා. ජීවක වේද මහත්තයත් කල්පනා කළා මේ වටිනා රෙද්ද මොකද කරන්නේ? කාටද දෙන්නේ? දෙනවනම් වටිනාම කෙනා බුදුහාමුදුරුවෝ. එතුමාට වටින්නෙම බුදුහාමුදුරුවෝ.
ඒ හින්දා ඒ රෙද්ද කපලා සිවුරක් බවට පත් කරලා ගිහිල්ලා බුදුහාමුදුරන්ට පූජා කළා. බුදුහාමුදුරු පිළිගත්තා. ඌට හරි සතුටුයි. ඔහු හිතනවා අනේ මේ වගේ හොඳ සිනිදු සුමුටු රෙදි වලින් කවුරු හරි සිවුරක් මහලා අනිත් හාමුදුරුවන්ටත් පූජා කරොත් උන්වහන්සේලා සතුටු වෙයිනේ. උන්වහන්සේලාට ඉතින් පූජා කරන්න හොඳයිනේ ඉතින් ඕක. අහන්න ඕනේ බුදුහාමුදුරන්ගෙන්. ගිහිල්ලා බුදුහාමුදුරන් ඇහුවා බුදුරජාණන් වහන්සේ අපේ හාමුදුරුවන්ට දායක ඇත්තෝ හොඳ ශ්‍රද්ධකින් සිවුරක් මහලා එහෙම පූජා කරොත් පිළිගන්න කැපද නැද්ද? කැපයි කමක් නැහැ. අවසර දුන්නා. ජීවික වේද මහත්තයාට පින් සිද්ධ වෙන්න අපිටත් තායි කොටන් සිවුරක් එහෙම පොරොත හැකි. විනය විරෝධිනේ. නැත්තම් ඔය ඇත්තු හිතන්නකෝ. ඔය ඇත්තුන්ගේ ඇඳුම් ගැන මම ඉතින් කියන්න දන්නේ නේ. සමහර රෙදි තියෙනවා අපිට මතක අපි පොඩි කාලේ ඒ කාලේ මේ තායි කොටන් තිබුණේ නැහැ අපිට දකින්න තියා අල්ලන්නවත් නැහැ සිවුරක් එහෙම ඒ කාලේ. ඒ කාලේ අපේ පිරිවෙනේ උගන්වන්නේ පරිවිනාධිපති ආන්දරන්ට තිබුණ සිවුරක්. අපි ඕක අල්ලන්නත් ආසයි. අල්ලන්න ආසකමට නිතරම ගිහිල්ලා අහනවා ආන්දරනේ සිවුර හොදලා දෙන්නද කියලා. ඒ සිවුර මොකද අපිට හරි මැජික් එකක් වාගේ මොකද සිවුර බරනේ. දැන් අපිට තිබිච්ච සිවුරු අර නිකන් කපු සිවුරු අඩුම ගානේ මේ කරේ එල්ල ගත්තම කිලෝ 10ක් විතර ඇති බර. ඒ රිදි කියා බරයිනේ. ඉතින් ඕක හොදන්නේ එහෙම ගියාම ඔය උපාසකම්මලා හිතන්නකො බෙස් සීට් එකක් එහෙම හොදන්න ගියාම කොච්චර අමාරුද කියලා. හාමුදුරු සිවුරු හොදන්න එපයි. ඉතින් නිතර ඒක බරයි පොඩි කාලේ මේ කරේ තියාගත්තා වැටෙනවා බරට. ඉතින් මෙහෙම අල්ලගෙන හිර කරගෙන ඉන්නේ. ඇයි? ඒ කියන්නේ සිවුරු බරයි අනික දාඩියේ දානවා අඟට අපහසුයි සිලික් සිවුරක් පෙරෙව්වත් ඒක ගැලවෙලා වැටෙනවා. හරි අමාරුයි. මේකේ මොකද ඔය ඇත්තුන්ගේ වගේ අවිලෙට් දාලා බොත්තම් දාලා නේද පටි බැඳලා ඒවනේ නිකන්නේ තියෙන කරේ මේක ඇදගෙන වැටෙනවා වල්ලයට පොඩ්ඩ විස්සුනොත්. සිවුර නිකන් කරේ තියෙන්නේ. එතකොට ඔය ඇත්තන්ගේ වගේ මහලා නැහැ. ඉතින් ඒ නිසා ඕක හරි අමාරුයි. ඒ නිසා සැහැල්ලු සිවුරක් පූජා කරාට ඒක අකපනේ. ඒ නිසා සිවුරක් පූජා කරනකොට ඉතින් ගානක් ටිකක් නම් වැඩි වගේ තමයි. නමුත් ඉතින් හොඳ සිවුරක් පූජා කරොත් අපේ හාමුදුරුවෝ ඒක පාවිච්චි කරනවා. කාලයක් පාවිච්චි කරයි, පහසුවෙන් පාවිච්චි කරයි. ඒ නිසා චීවර කිව්වේ එතකොට කටින සිවුරට ඕන සිවුරක් පූජා කරන්න පුළුවන්. දැන් සිවුරු පූජාවත් ඉවරයි. පිණ්ඩපාත. පිණ්ඩපාත කියන්නේ ඔයත් දැකලා තියෙන පිණ්ඩපාතේ හාමුදුරු පිණ්ඩපාතේ වඩින්නේ පාත්‍රය අරගෙන. ඒකත් පිණ්ඩපාතේ තමයි. හැබැයි වස් කාලේ පිණ්ඩපාතේ වඩින්න තහනම් හාමුදුරුවන්ට. ඔයත් දකින්න ඇතිනේ පහුගිය කාලේ පිණ්ඩපාතේ යන්නේ නැත්තෝ. යනවා. ඒ හාමුදුරු නෙමෙයි. හාමුදුරු නෙමෙයි. නේ හිඟන්නෝ. මතක තියාගන්න ඕනේ ගොඩක් වෙලාවට 12න් පස්සේ එහෙම ඇත්ත හාමුදුරුවම පිණ්ඩපාතේ ඉන්නේ. ඇයි හිඟන්නන්ට මේ කොණ්ඩේ ගාලා සිවුරක් දාගත්තම හාමුදුරු කෙනෙක් වගේ නේ. ඉතින් කවුරුත් පේන්නේ ඕක ඇත්ත හාමුදුරුවමද බුරු හාමුදුරුවමද කියලා පේන්නේ නෑනේ. මේ ගෙවල් ගානේ ගිහිල්ලා මේ පහුගිය කාලෙත් අපි දන්නවා අහවල් තැන චෛත්‍ය හදනවා. ඉතින් චෛත්‍ය හදාගන්න කියන්නේ ගමේ කට්ටිය එකතු වෙලා. අපේ ගමේ ඉන්නේ මොකටද? චෛත්‍යයට ආධාර එකතු කරන්න. ගමේ හැමතුරු එනවද කවදාවත් ගෙවල් වලට ආධාර ඉල්ලගෙන? ඔය විලිලැජ්ජ නැති වැඩ කරන්නේ. ඇත්ත හාමුදුරු නම මතක තියාගන්න. එන්නේ හිඟන්නෝ. ආවොත් ඉල්ලන්න හාමුදුරනේ පොඩ ඩෙන්ටිය දෙන්න කියලා. දුවනවා. හොරු. අද වෙලා තියෙන්නේ හාමුදුරුවන්ගේ නාමයෙන් හිඟා කන හොරු ඉන්නවා. ඒ ඇත්තන්ගේ සමහර පව්කාර වැඩ දැකලා හාමුදුරුවොත් පිරිහෙනවා. සමහරට දායකයන්ට පව් සිද්ධ කරගන්නවා. මේ පහුගිය දවස්වල මම දැක්කා මේකේ අන්තර්ජාලයේ Facebook එක කියන්නේ ඒකේ දාලා දෙන එක ප්‍රවෘත්ති වලටත් පෙන්නවා ටීවී එකේ.
හාමුදුරු නම පොලිසිය රාලාමි කෙනෙකුට ගහන්න යනවා. මොකටද? අර මාස්ක් එකක් මුහුණු වැස්මක් දාගෙන යන්නේ නැතුව පිටකොටුවේ පැත්තේ ඇවිදින්න යනකොට ඒක දාගන්න ගියාම පොලිසිය මහත්තයත් එක්ක ගහගන්න යනවා. ඒක දැක්කම බලන්නකො හාමුදුරුවන්ගෙත් නැහැදිච්චිකම් කියලා කට්ටියම බනිනවා හාමුදුරුවන්ට. හාමුදුරු කෙනෙක් නෙමෙයි මමත් දන්නවා ඒ කුඩෙක්. අපේ පන්සලෙත් බුදියන්න ආවා. ඒ හින්දා මම දන්නේ. බැලුවා ධර්මශාලාවේ හොරෙන් රැයට බුදියාගෙන ඉඳලා මම පැනලා යනවා එළි වෙනකොට. කුඩුකාරයෙක් සිවුර දාගත්ත. හාමුදුරු කෙනෙක් නෙමෙයි. ගුරුවරයෙක් ළඟ මහාන වෙලා විනය ඉගෙනගෙන හාමුදුරු කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ වගේ එකෙක් හොරෙක් යනකොට ඉතින් මිනිස්සු දකින්නේ කවුරු කියලාද? හාමුදුරු නමක් කියලා. ඒ හින්දා මතක තියාගන්න පින්ඩපාත ගැන කියනකොට මට මතක් වුණේ ඔය ගෙවල් වල සල්ලි හිඟමනේ යනවනම් ඒ හාමුදුරුවෝ නෙමෙයි මතක තියාගන්න. සැබෑ හාමුදුරුවෝ නෙමෙයි. කියන්න පන්සලේ හාමුදුරන්ට කෝල් එකක් දීලා හාමුදුරුවෝ නෙමෙයි හිඟන්නෙක් ඇවිල්ලා ඉන්නවා. නැත්තම් පොලිසියට අල්ල දෙන්න. සිවුරට අපහාස කරනවා. පින්ඩපාත කියන්නේ දානේ. එතකොට දායක මහත්තයා පොරොන්දු වෙනවා හාමුදුරනේ වස්තු මාසෙ තුල මම දානේ පූජා කරනවා කියලා. තුන් මාසෙම දෙන්න හම්බ වෙන්නේ නැහැ. අයි අනිත් ඇත්තෝ දාන දෙන්න එපා. ඒ දායකයාට කටින දායකයා තුන් මාසෙ ගත්තොත් එහෙම අනිත් ඇත්තට දාන දෙන්න හම්බ වෙන්නේ නැහනේ. කට්ටියත් බලන්නේ වස් කාලය තුල අඩුම ගානේ කැඳ ටිකක් හරි පූජා කරන්න නේ. එහෙමනේ වස් කාලය තුල දාන දුන වැඩියෙන් පින් සිද්ධ වෙනවයි කියලා. ඇත්තද? ඇත්ත. ඇයි අර මම මුලින් කිව්වේ වැඩියෙන්ම සිල්වත් ගුණවත් වාසය කරන කාලය වස් කාලේ. ඒ කාලේ එහෙම පූජා කරාම කැමති නිසා තමයි බලන්නකෝ උදේට කැඳද, දවල්ට උදේට දානිද, හවසට සුප්ද, කෝල් ඩ්‍රින්ක්ස්ද, ගිලම්පසද, කිරි කෝෆිද, ෆෘට් ජූස්ද, ඒව මෙහෙම ಜಾති ඔක්කොම හදාගෙන එනවා. දැන් ඒ ඔක්කොම අදින් ඉවරයි වෙයිද දන්නේ. හැබැයි හෙටින් පස්සේ හාමුදුරු ඉන්නව පන්සලේ. වස් නැති වුණාට එව්ව වළඳනවා හාමුදුරුවෝ. හැමදාම ගෙන්න බැරි වුණත් ඔය ඉඳලා හිටලා ඊළම්පස ටිකක් ඉතින් හදාගෙන ආවට කමක් නැහැ. සමහර ඇතු හිතාගෙන ඉන්න මේ වස් ඉවරනකොට ඔක්කොම ඒවත් ඉවරයි කියලා හාමුදුරුවෝ. නෑ අනිත් දවස් වලටත් වළඳනවා. ඒක පන්සලේ හාමුදුරන්ට කියන්න බෑනේ මං කියලා ගියාට කමක් නැහැ. එතකොට මේ දානේ කිව්වේ පින්ඩපාත කිව්වේ දානේ. චීවර පින්ඩපාත. එතකොට ඒකත් හරි. ඉවරයි. ඊළඟට සේනාසන. සේනාසන කිව්වේ සෙනසුන්. කියන්නේ හාමුදුරුවන්ට සැතපෙන්න තැනක්. ඒකට පොඩි කුටියක්, පොඩි කාමරයක්. එතකොට දැන් ඉස්සර ওই විහාරාධිපතිකම් එහෙම තිබුණේ නෑනේ බුදුහාමුදුරන් කාලේ. ඒ කාලේ හාමුදුරු ඇවිදිනවා. චරත බික්කවේ චාරිකම් කියලා බුදුහාමුදුරු මතක් කළේ. උන්වහන්සේලා සක්මන් කියන්නේ මේ සක්මන් කරනවා කියන්නේ ගමෙන් ගම ධර්මප්‍රචාරකයන් ඇවිදිනකොට දායකයෝ දැක්කම කියන අනේ හාමුදුරනේ අපේ ගමේ අද මේ සැරේ වස්වසමු. සමහරවිට පන්සලේ තියෙන නම් පන්සලේ හරි ගසලා දෙන නැත්නම් කුටියක් හදනවා. මහ ලොකු දෙයක් නෙමෙයි, ලොකු දෙයක් නෙමෙයි. 3 මාසෙකට ඉවරුනම කල්ලා දානවා හාමුදුරු වැඩියට පස්සේ. සමහරලාට පොඩි උන්වහන්සේට ඉන්න පොඩි කුටියක් ගෙයක් හදනවා. නැත්තම් තමන්ගේ ගෙදර වස්වසා ගන්නවා. ගෙදර හාමුදුරු වස්වසනේ කොහොමදද? අදත් කරනවා සමහරු. සමහරු අලුතෙන්ම ගෙයක් හදලා විවෘත කරන්න ඉස්සලා සමහරු හාමුදුරු නමක් වස්වසා ගන්නවා ගෙදර. එහෙමනම් ඉතින් උන්වහන්සේට වෙනම කාමරයක් සාමාන්‍යයෙන් බාත්රූම් එකක් වගේ ටොයිලට් එකක් තියෙන්න ඕනේ. ඒ දෙක මොකද ගෙදර කට්ටිය පාවිච්චි කරන්න ගියාම කරදරයි නේද? ඒක තියෙනවා නම් වෙනම ස්වාමින් වහන්සේ ගෙදර වස්වසනවා. හාමුදුරුවෝ ගෙදර ඉන්නොත් උදේට බුද්ධ පූජා තියෙනවා, හදවල්ට බුද්ධ පූජා තියෙනවා, හාමුදුරන්ට දානි පූජා කරනවා, රැයට බුදුන් අදිනවා, භාවනා කරනවා, ධර්ම සාකච්ඡා කරනවා. ගෙදර පන්සල වගේ. ගෙදර ඇත්තොත් අටසිල් සමාදන් වෙලා නම් අටසිල් හරි පන්සිල් හරි සමාදන් වෙලා සිල්වත්, ගුණවත්, යහපත් 3 මාසෙම ගත කරනවා. හාමුදුරුවන්ට ඉන්න ආවාස පූජාව දැන් කරන්න දෙයක් නැහැ. පන්සල තියෙනවනේ. ඒ හින්දා අපේ දායකයන්ට මොකද කරන්නේ? මේකට උදව්වක් කරනවා. මොකද කරන්නේ? ලොකු සල්ලි තියෙන ඇත්ත කොට නැගිලි හදනවා, එක දේවල් කරනවා. ඒවත් පුළුවන් නම් කරනවා. නැත්තම් ප්‍රශ්නයක් නෑ. අපි අඩුම ගානේ
පන්සලේ හාමුදුරුවෝ ඉන්න ආවාසගේ හුණු ටිකක් ගාලා තෙමෙන තැනක් තිබුණා නම් උළු කැටයක් ඕක අයින් කළා ඕක හදලා කැඩිච්ච වීදුරුවක් තිබුණා ඕක දාලා අර පන්සලේ මගුල් දැල් කඩලා සුද්ධ කරලා තින්ත ගාලා පන්සල ලස්සන කරනවා. හැබැයි කට්ටිය ගොඩක් අය try කරන්නේ පන්සලේ චෛත්‍යයේ හුණු ගාණ්ඩයි බෝධියේ ප්‍රාකාරේ හුණු ගාණ්ඩයි විතරයි. ආවාසකේ ඕන එකක්. හැබැයි කටිනේ පින්කමේ අපි අර දෙක කරන් පින් සිද්ධ වෙනවා තමයි. කටිනේ පින්කමේ මූලිකම හරය කොතනද අපි කරන්න ඕනේ? ආවාසකේ. ඒක තින්දි ටිකක්වත් අරන් දෙන්න කට්ටිය කැමති නෑ. ආමුදුරංගේකට ඕනේ අප්පා මේ චෛත්‍යය තමයි හුණු ගාණ්ඩින්නේ. ඔක්කොම අහන්නේ දැන් අපේ පන්සලෙත් ඒ වගේ ඇවිල්ලා හාමුදුරනේ චෛත්‍යය මේ සැරේ මම තින්ත ගන්නද? ඔක්කොම තින්ත ගන්නන්නේ චෛත්‍යයේ. එතකොට චෛත්‍යයක් තින්ත ගන්න ඕනේ ඒක ලස්සන කරන්න ඕනේ පින් සිද්ධ වෙනවා. එතකොට චීවර පිණ්ඩපාත සේනාසන කිව්වේ හාමුදුරු ඉන්න ආවාසගේ. ඒක තමයි අංක 1. මොකද වස් කාලෙදී ඒකට අපි ආවාසගේ තියෙන නිසා ඒක ප්‍රතිසංස්කරණය කිරීමක් හරි මොනවා හරි තින්ත ටිකක් හරි ගාලා ඒක යමක් කරන්න තියෙනවා නම් ඒ දේ සුළුෙන් හරි කරන්න ඒක දායකයාගේ වගකීමක්. චීවර පිණ්ඩපාත සේනාසන. ඊළඟ එක ගිලම්පස. ගිලම්පස කිව්වේ මොනවද? ඔය හවසට ගේන දායකයන්ට ගේන කෝපි, කිරි කෝපි මේ දවස්වල නම් කොත්තමල්ලි රණවරා නේද? කූල් ඩ්‍රින්ක්ස් මේවා ಜಾති ගොඩක් කියනවනේ. ඒවත් ගිලම්පස තමයි. හැබැයි ගිලම්පස කියන්නේ ඒක නෙමෙයි. ගිලාන කියන්නේ ලෙඩක්. පස කියන්නේ බෙහෙත්. එතකොට වස් ආරාධනා කරන දායකයා පොරොන්දු වෙනවා හාමුදුරනේ. 3 මාසයේ තුල හාමුදුරුවන්ට රෝගී වුණොත්, හාමුදුරුව අසනීප වුණොත්, හාමුදුරුවන්ට බෙහෙත් කරන්න මම ඉදිරිපත් වෙනවා කියලා. ඒක තමයි ඇත්තම ගිලම්පස කියලා කියන්නේ. සිව්පසේ සම්පූර්ණ වෙන්නේ එහෙම. ගිලම්පස ගැනත් ඉතින් වචනයක් කියන්න ඕනේ. අපි ඇත්ත බෙහෙත් පූජා කරන්න හරි ආසයි. මේ කාලේ නම් පුදුම විදියට පූජා කරනවා නේ. ලෙඩුනේ බයනේ කොරෝනා වලට බයටත් එක්ක C විටමින් D විටමින් A විටමින් තියෙන මොනමත් දන්න බෙහෙත් ගොඩ පූජා කරනවා. C විටමින් නම් ඉතින් අපිත් අඳුරනේ හින්දා පෙත්තක් හරි වළඳනවා. අනිත් එක වළඳන්න මොනවද දන්නේ නැහැ. පූජා කරාට වැඩකුත් නැහැ. තව සිංහල බෙහෙත් අනේ මන් දන්නේ අපි මේ රූපවාහිනී ගුවන්විදුලි බණ කියන්න ගියාම සමහර දායකයන්තෝ මේවා ඉතින් කියන්නත් ඕනේ නොකියත් බෑ. දැන් අර හදලා තියෙන ලොකු වට්ටි හදලා ඖෂධ වර්ග 32යි. ඖෂධ වර්ග 64යි. ඖෂධ වර්ග 108යි කියලා ලොකු වට්ටි හදලා ලස්සනට පැකට් කරලා පොලිතින් වල දාලා නම් ගහලා ලොකු වට්ටියක දාලා තව ඊට රෙද්දකින් ලස්සනට වහලා රුපියල් දහස් ගණන් 6000යි 7000යි 10000යි කියලා ලොකු ගණන් වලට අර කඩේ විකුණන්න තියෙන මුදලාලටත් හොඳ බිස්නස් එක. අරක දැක්කම උපාසකම් වල අනේ බෙහෙත් වට්ටියක්ම කියලා හාමුදුරුවන්ට ලොකු ගණන් ගෙනල්ලා දීලා පූජා කරනවා. පිරිකරට තමයි අර වට්ටි පූජා කරන්නේ. හාමුදුරුවෝ මොකද කරන්නේ? මට හම්බුණා මං අරගෙන ගිහිල්ලා ඔක තම්බලා බොන්නද? මොකට තම්බලා බොන්නද? 108ක් බෙහෙත් වර්ග මොකට බොන්නද? දන්නෙත් නෑ. අර පාවිච්චි කරන්න විදිහක් තියෙන්න එපායි. ඕක ගිහිල්ලා පන්සලේ තිව්වම සතියක් දෙකක් යනකොට කැරපොත්තු ඇවිල්ලා කැරපොත්තු හැදිලා මීයෝ කපලා ලෙඩ 60යි. ඊට වඩා හොඳයි පන්සලට ගෙනලා කසාය ඕක හොඳයි කුණු බක්කියට. එහෙම්ම වට්ටිය කුණු බක්කියට විසි කරනවා. ඇත්ත කතාව ඕක. කියන්න එපායි. නැත්තම් ඕක තවත් උස්සගෙන එනවා. දන්නවනම් කරන්න එපා. මං කියන්නේ ඖෂධ වර්ග පූජා කරන්න ඕනි. ඒක හාමුදුරුවන්ටත් වැඩක් වෙන විදිහට පූජා කරන්න. මන් දන්නේ මෙහෙත් අර තිබුණාද කියලා කප්රුක කියලා හදනවනේ ගහ. අපි ඔක්කොම ලෙඩුනේ. ගෙනෙල්ලා කසාය පැකට් එල්ලනවා. දැන් අපේ පන්සලේ දැන් පහුගිය අවුරුද්ද හැම අවුරුද්දම ගෝණි 2ක් විතර කසාය පැකට්.
කසාය පැකට් ගෝණි දෙකක් අපි දවසට හැමදාම මේ කසාය තම්බලා බොන්න ලෙඩ්ඩුද කියන්නකෝ. එහෙම වන්දන්න පුළුවන්ද? දායකයෙකුට දුන්නා දායකයෙක් පන්සල එකක් ගණ්ඩත් බයයිනේ නේ. කැමති නෑ අනේ අපේ හාමුදුරනේ ඔය පාපෙන්. කැමති නෑ කොච්චර නැති බැරිකම් තිබුණත් එහෙම පන්සලේ පූජා කරපු එකක් ගන්න කැමතිත් නෑ. ඉතින් අර දායකයෝ සල්ලි දීලා ගන්න එක මොකද කරන්නේ? අපරාධ විනාශ කරනවා විසි කරලා දානවා. හාමුදුරන්ට ඕනි බෙහෙත් ටික හාමුදුර සල්ලි දීලා ගන්නවා. ඔය ගොඩක් හාමුදුරු ලෙඩ්ඩෝ. මාත් මේ ලෙඩෙක් හිටියට. මාත් ඕනි බෙහෙත් ටික සල්ලි දීලා ගන්නේ. ඔබට බෙහෙත් පූජා කරන්නම ඕන නම් මම මේ කියන්නේ. හාමුදුරු මුණ ගැහිලා. හාමුදුරන්ට කියනවා හාමුදුරනේ හාමුදුරු පාවිච්චි කරන බෙහෙත් තුණ්ඩුව දෙන්නකෝ. සමහරවිට ඒකේ මහා ගාණක් යන ඔක්කොම වියදම් කරන්න බෑ. මුළු මාසෙට ඕනේ සතියකට. එහෙම නැත්නම් එක දවසක බෙහෙත් ටික අරන් දෙන්නකෝ. උන්වහන්සේ වළඳන්නේ නැද්ද? බෙහෙත් ටික පාවිච්චි කරයි. හාමුදුරන්ට වෙන්න ඕනේ ඕන තරම් බෙහෙත් ටික ගන්න බැරි කොච්චර අම්මලා ඉන්නවද තාත්තලා ඉන්නවද අසරණ. රුපියල් 100ක බෙහෙත් ටිකක් බෙහෙත් ගන්න කියලා රුපියල් 100ක් දෙන්නකො නැත්තම්. Taman කැමති ගානක් මෙන්න මේක තියාගන්න කියලා දැන් අද හිතන්නකෝ දැන් අද කාලේ ওই පරීක්ෂණ එහෙම කරන්න ගියාම කියන සුගර් චෙක් කරගෙන එන්නේ කියනවා කොලෙස්ටරෝල් චෙක් කරගෙන එන්නේ කියනවා නේද අපේ report එක ගේන්න කිව්වම ප්‍රෙෂර් තව නගිනවා ගණන් ඇහුවම ලොකු ගණන්නේ ඔය හැත්ත දන්නවනේ පරීක්ෂණේ ඉතින් ඕක හාමුදුරුවෝ ඔය පරීක්ෂණ කරන්නේ කොහොමද කියන්නකෝ දැන් සමහර ඇත්තෝ මුදල් පූජා කරන්න එහෙම අකමැති ඇත්තොත් ඉන්නවා හාමුදුරුවන්ට හිතන්නකෝ හාමුදුරු බත් දානේ පාර්සලයක් ඔතාගෙන ගිහිල්ලා දායක මහත්තයෝ අද සුගර් චෙක් කරාට මෙන්න බත් පාර්සල කියලා බත් පාර්සල දෙන්නේ නැත්තම් අටපිරිකරක් තියෙනවා මහත්තයෝ මේ අටපිරිකර තියාගෙන මගේ ලේ චෙක් කරන්න කියන්නේ ෆාමසි මහත්තයාට ගිහිල්ලා මහත්තයෝ මේ අටපිරිකර තියාගෙන මට බෙහෙත් ටිකක් දෙන්න කියලා එහෙම කරන්න බෑනේ හාමුදුරන්ට සල්ලි ඕනි වෙනවා ඒ නිසා ඔයත් ඉතින් කැමැත්තක් තියෙනවා නම් ඖෂධ පූජාවකට අපේ හාමුදුරනේ හාමුදුරන්ට බෙහෙත් ගන්න මෙන්න මේක තියාගන්න. නැත්තම් බෙහෙත් එහෙම සල්ලි දෙන්නම බෑ වගේ හිතනවනම් කමක් නෑ අර බෙහෙත් තුණ්ඩුව අරන් ගිහලා බෙහෙත් ටික ගෙල්ල දෙන්න උන්වහන්සේ වළඳයි. අර නිකන් සමහර දේවල් අපේ දායකව පින්කම් කරනකොට හිතන්නේ ඒකයි මම මේ කිව්වේ. අනිත් එක්කෙනා කරන වැඩේම කරන්න අර වට්ටි පූජා කරනවා දැක්කොත් වට්ටි මුස්සගෙන යනවා. මේ වටාපත් ඒව දැක්කම හරි ආසයි උපාසකම්ලා වටාපත් පූජා කරන්න. දැන් හාමුදුරන්ට අවුරුද්දකට වටාපත් කීයක් ඕනද දවසකට කීයක් ඕනද? දැන් මේක අද බණ කියලා හෙටත් බණ කියන්න බැරිද මට? මේක ඉරුන් නැත්තම් අවුරුද්දක් හරි බණ කීයද හැකිනේ මේ වටාපතෙන්. ඉතින් වටාපත් 10ක් තියාගන්න ඕනේද බණ 10ට යන්නේ නේ. ඊළඟට වටාපත් නම් බැරියයි. එක දවසක් මට ධර්ම දේශනාවකට හරමිටි 5ක් පූජා කරා. එකම බණට රූපවාහිනිය ගිහිල්ලා මං ඉතින් විහිළුවකුත් කළා අද වයසක හාමුදුරනමක් වඩිනවා ඇති කියලා හිතලා වෙන්න ඇති හරමිටි උස්සගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් අපි හිතන්නකෝ හාමුදුරන්ට හරමිටි පූජා කරා කියනකොට මට හරමිටි පූජා කළා මොකටද කියන්නකෝ. මං ඉතින් ඕක ගිහිල්ලා පන්සලේ ගබඩාවට දාන්න ඕනි. ගබඩාවේ ඉතින් ඔය ටික දවසක් යනකොට පරණ එකක් වුණා. අර සමහර ඒවා බාලලියෙන් තිබුණ ඕක කුඩු වැටිලා හිල්ලෙලා සමහරලාට සත්තු ගහලා ඉතින් ඕක කඩලා දරට දාන්නත් ඉතින් දැන් දර ලිපුත් නැහැනේ ගෑස් ගණන් හින්දා ලිපට පත්තු කරන්න හරි ගත්ත හැකි ලිපකුත් නැහැ. අර හරමිටි මොකද කරන්නේ කාටද දෙන්නේ කියනකො දෙන එකත් භයානක මං දෙන්න ගිහිල්ලා එක දවසක් උපාසක මහත්තයගෙන් පිප්පුවා මට. මම දන්නේ නැහනේ මම ඉතින් ටිකක් වයසක 100 කෙනෙක් ටික අමාරුවෙන් වාගේ යන හින්දා මං ඒව 100 හරමිටියක් දෙන්නද කියලා. මට මොකටද කියලා හරියට කේන්ති ගියා හොඳට. සමහරව අම්මලා එහෙමත් එහෙම වයසට ගියාට හරමිටියක් පාවිච්චි කරන්න කැමති නැහැ. ඉතින් පස්සේ මං කල්පනා කරා නිකන් හරමිටි දෙන්න ගිහලා නිකන් පුප්පන නිකන් අහන්න බලන්න ඕනේ නෑනේ. ඕන්නේ දිරලා ගියාවේ. අඩු ගානේ විකුණන්නත් බෑ. නේද? අඩු ගානේ ගබඩාවේ හිතන්නකෝ ඔය ගොඩ ගහගෙන ඉන්නවා කියන්නේ. ඔක විකුණන්න පුළුවන් එකක් නම් විකුණලා හරිය පන්සලේ ලයිට් බිලක් හරි ගෙවන්න ගත හැකිනේ. අවශ්‍ය දෙයකට යොදා ගන්න හැකි බෙහෙත් ටිකක් ගන්න හරි මොනවට හරි. එතකොට පේනවා අපි පින්කමක් කරනකොට මම ඒකයි මේ ආදරෙන් කියන්නේ කරුණාවෙන් කියන්නේ අපි ඇත්තන්ට පින්කමක් කරනකොට මේ තේරුම් ගන්න ඕනේ අපි පූජා කරන දේ ඇත්තටම අපේ හාමුදුරන්ට වැදගත් දෙයක්ද?
අනවශ්‍ය දේවල් පූජා කරන්න හොඳ නෑ. බුදුහාමුදුරන් කාලෙත් ඔය වැඩේ වුණා. එක හාමුදුරු නමකට බෙහෙත් කරලා බෙහෙත් ඒ හාමුදුරන්ට බෙහෙත් පූජා කරලා ඒ හාමුදුරුවොත් මොකද කරේ? දැන් අර හම්බ වෙන බෙහෙත් වලට කරන්න දෙයක් නැති හින්දා පොට්ටිනි බැඳලා උන්වහන්සේ ගැට ගහලා එල්ලගෙන හිටියා කුටියේ හැමතැනම. ඔය කසාය පැකට් වගේ ඒ කාලේ පූජා කරපො ඉතින් බෙහෙත්නේ. ඊට පස්සේ මීයෝ හැදිලා කැරපොත්තු හැදිලා දන්නවනේ බෙහෙත් තුනත්. ඉතින් අර ටික කාලයක් යනකොට මේ වෙනවා අවසානයේ බුදුහාමුදුරු නීතියකුත් දැම්ම ගොඩ ගහ ගන්න එපා කියලා. ඉතින් ගොඩ ගහ ගන්නත් බැරි නම් පන්සලේ තියා ගන්නත් බැරි නම් කාටවත් දෙන්නත් බැරි නම් විකුණන්නත් බැරි නම් මොකද කරන්නේ? කුණු බක්කිය තමයි. ඉතින් කුණු බක්කියට දාන්න අපේ ඇත්ත පිරිකර හැටියට අනේ පූජා කරන්න එපා ඒ වගේ දේවල්. ඒකයි මම මේ මතක් කළේ. එතකොට මේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යන සිව්පසෙන් උපස්ථාන කරනවා කියලා ඔය ඇත්තෝ එහෙම කැප වෙලා තුමාසයක් පුරාවට හැමදාම හිතේ තිබුණෙම කටිනේ කියලා ඕකේ හිතේ තියාගෙන ඉඳලා ඔය ඇත්තෝ සිවුරක් සකස් කරගෙන ඇවිල්ලා පොඩි ළමයි ටික මල් බයිසිකල් වල ගිහිල්ලා නේද ලස්සනට ඉතින් වෙනදනම් කරනවා මේ කාලේ හැටියට ඉතින් අපි ආරක්ෂා වෙන්නත් ඕනේ 50යි එන්න කියලා තියෙන 50ට වැඩිද මන් දන්නේ මට පේන හැටිද මන් දන්නේ කමුත් ඉතින් සීමා කරන්න බෑ කොහොමද ගණන් කරලා ගේට්ටුවෙන් දැන් 50යි අනිත් අය එළියේ කියන්න බෑනේ නේද කමන්නේ ඉඩ තියෙනවා පන්සලේ දුරස්සලා ඉන්නවා හොඳයි මෙහෙම තමයි අපි රැකෙන්න ඕනේ පින්කම් කරන්නත් ඕනේ ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා ලස්සන පින්කමක් කරලා හමාර වුණා. පන්සලේ හාමුදුරුවන්ගේ නායක හාමුදුරුවෝ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයෙන් කෙරෙන්න ඕනි වැඩ ටික ඒ හාමුදුරන් වහන්සේලා කැප වෙලා. මං කිව්වේ හාමුදුරන්ටත් වැඩ ගොඩක් තියෙනවා. උන්වහන්සේලා ඒ සියල්ල ඒ පැත්තෙන් වෙන්න ඕනි ඒව කළා. දායකයන්ට තමන්ගෙන් වෙන්න ඕනි ඒව ටික කළා. දැන් ඔක්කොම හමාර කරලා කටිනේ ප්‍රධාන දායක මහත්තයා ඇතුළු පවුලේ ඇත්තන්ට දැන් අද රැට හොඳට නිින්දයයි. ඇයි ඔළුවේ ලොකු බරක් තියෙන්න ඇත්තේ නේද? ඒ ඇත්තන්ට ලොකු බරක් ඉතින් මේක ඉවර කරගන්නකම් පුදුම බරක් තියෙන. අද හොඳට නිදාගත හැකි ගිහිල්ලා සන්තෝෂයෙන්. එතකොට ආනිසංස ගැන කියනකොට මේ ආනිසංස වැඩි වෙන්නේ මං කිව්වේ දැන් මේ පින්කමක අභිධර්මයත් එක්ක ගන්න ඕනේ. අපේ චිත්ත වීති පරම්පරාවක් එකතු වුණා. ඇයි? මේක ඊයේ හිතලා අද සිවුර පූජා කරා නෙමෙයිනේ. මාස ගාණක් තිස්සේ මේ සඳහා හිතලා උදේට නැගිටින්නෙත් කටිනේ, දවල්ට කණ්ඩ ගියත් මතක් වෙන්නේ කටිනේ, රැට නිදා ගන්න ගියත් මතක් වෙන්නේ කටිනේ, යාළුවෙක් හම්බුණත් කතා කරන්නේ කටිනේ, කෝල් එකක් ආවත් ටෙලිෆෝන් එකෙන් කියන්නේත් කටිනේ. හැමදාම කටිනේ තමයිනේ. ඔක්කොම ඒ ගැන පුදුම තරම් විදිහට කැප වෙලා ලස්සන පින්කමක් කළා. ආනිසංස ගැන කියනකොට මේ එළි වෙනකන් කිව්වත් ඉවර කරන්න බෑ. පැයකොත් ගියා. මම මුලින් ගාථාවක් දේශනා කළා. නාගිත හාමුදුරුවෝ ගාථාව දේශනා කළේ නාගිත මහරහතන් වහන්සේ. බුදුහාමුදුරුවෝ ඉදිරියේ කියන උන්වහන්සේ බුදුහාමුදුරනේ මං කටින පින්කමක් කරලා කටින දානං දත්වාන සංගේ ගුණ වරුත්තමේ ඊතෝ තින්සේ මහා කප්පේ නාබි යානාමි දුග්ගතින් කල්ප 30ක් බුදුහාමුදුරනේ මං අපාය ගියේ නෑ දුගතිගාමි වුණේ නෑ. හොඳම chance එක ඔය ඇත්තන්ගේ වචනින් කියනවා නම් හොඳම අවස්ථාව තමයි කටින පින්කමක් කරොත් අපාය යන්නේ නෑ. ප්‍රධාන පව් පහක් තියෙනවා. ආනන්තරීය පාප කර්ම. අම්මා මැරුවොත්, තාත්තා මැරුවොත්, රහතන් වහන්සේ මැරුවොත්, බුදුහාමුදුරන්ගේ ලේසෙලෙව්වොත්, සංඝ බේදේ කරොත් අනිවාර්යයෙන්ම අපායේ යනවාමයි. ඒක වළක්වන්න බෑ. හැබැයි ඊට මෙහා ඉතින් ඔය මොනවාරි පව්කම් ඉතින් උනාට මොකද අපාය යන්නත් වේරෙන්න පුළුවන්. දැන් මේක අහගෙන ඉඳලා හිතන්න පුළුවන් ඕන ජඩකමක් කරලා ඊළඟ සැරේ කටිනට සෙට් වුණා නම් ගොඩ කියලා.
එහෙම හිතන්න බෑ. එහෙම කරාට මොකද මේ අපායේ නොගියා කියලා කරපු පව්වල විපාක නොෙන්නේ නෑ. විඳිනවනේ. මිනිස්සෙක් වුණත් පව්වල විපාක විඳින්න වෙනවා නේ. දුක් විඳින්න වෙනවා. හැබැයි අංක එකටම විපාක දෙන්නේ මොකද්ද? කටිනානිසංස. ඒකම මදයි නේද? එතකොට හිතෙන්න පුළුවන් දැන් කටිනේ ආනිසංස ලැබෙන්නේ දායකත්වයේ ගත ප්‍රධාන දායක මහත්තයාගේ පවුලේ ඇත්තන්ට විතරද නේ? එහෙම හිතන්න එපා. අද මේ පන්සලේ කටින චීවර පූජාවක් සිද්ධ වුණා නම් අද උදේ හෙට රෑ එළි වෙන්න ඉස්සෙල්ලා ඒ දවස ඇතුළත උපමාවක් තියෙන ඕක මං කියන්නේ නේ. කියන්නේ නැත්තේ ඉස්සර හාමුදුරුවෝ කිව්වා අඩුම ගානේ ඉදි කට්ටක් හරි පූජා කළා නම් කියලා. ඒක අහගෙන ඉඳලා අපේ උපාසකම්මල ඉදි කටු උස්සගෙන එනවා. ඉදි කට්ටක් හරි කිව්වම බලන් දෙපය කප්රුකේ අපේ වන්සලේ ගිය අවුරුද්දේ මම හැම වන්සලකෙම එහෙම තමයි ගොඩක් හරි ඉදි කටු එල්ලලා. ඉදි කටු පැක් පිටින් පූජා කරලා. අපිත් කරන්නේ මහානකම තමයි. ඒ ඉදි කට්ටෙන් මහාන එක නෙමෙයිනේ නේද? ඉදි කටු මොකටද එච්චර ගොඩක්? අඩුම ගානේ ඉදි කට්ටක් හරි කියලා කියන්නේ මන් දන්නේ ඊට වඩා අඩු වටිනාකමක් තියෙන වස්තුවක් නෑනේ. චූටිම චූටි කියන එක. අඩුම ගානේ ෆ්‍රිජ් එකක් හරි. අඩුම ගානේ වොෂින් මැෂින් එකක් හරි කියලා කියන්නේ නේද? බෑනේ. චූටිම චූටි දෙයක් පූජා කළා නම් ඒ හැමතෙම කටිනානිසංස ලැබෙනවා කියලා තමයි බුදුහාමුදුරු දේශනා කළේ. වැස්සක් එන්න වගේ. දැන් ඉතින් පුණ්‍යානුමෝදනාව ඉක්මනට කරන්න තෝනි වෙලාවත් හරි පැයකොත් ඉවරයි. ඉතින් ඔය ඇත්තන්ට සන්තෝෂ වෙන්න පුළුවන් අපි අද දවසේ වටිනා පින්කමකට දායක වුණා පන්සලේ මේ නාගාවරාය විහාරස්ථානයේ නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය අවවාද අනුශාසනා ඇතිව ලස්සන පින්කමක් සිදු කරලා රැස් කරගත්තා වූ පින් අපි හැමදෙනාටම නිවන් පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේදී මේ පින්කම සිදු කිරීමේදී ප්‍රධාන දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා ශ්‍රීලාල් රාජසිංහ මහත්මයා, යමුනා කුමුදුනී සිල්වා මහත්මිය, චතුරි දිමුත් සහ සාවිත්‍රා යන දූදරුවන් ඇතුළු ඒ පින්වත් ඇත්තෝ. පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය සෙත් ප්‍රාර්ථනා කිරීම, විහාරස්ථානයේ වැඩවසන ස්වාමීන් වහන්සේලාට නිරෝගී සුවය සෙත් ශාන්ති ප්‍රාර්ථනා කිරීම, පින්කම් මාලාවට නන් අයුරින් සහාය වූ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, කොවිඩ් වසංගතයේ මුළු ලෝකෙම තුරන් වේවායි කියන ප්‍රාර්ථනය සිදු කරනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා නැසී ගිය ලූකස් ප්‍රනාන්දු පියාණන්, ඕම් ඔස්ලින් ප්‍රනාන්දු මෑණියන්, සිරිසේන සිල්වා පියාණන්, ජස්ලින් සිල්වා මෑණියන්, ශ්‍රී දියසේන රාජසිංහ සොහොයුරා, ගංගා සඳසිරි සිල්වා සොහොයුරා, එම්.ඒ. රණවීර ඥාති සොහොයුරා, එල්. ඇසලින් ඥාතිවරිය සහ වර්ග පරම්පරාවේ නංකී නොකී සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපවත් වී වදාළ විහාරස්ථානයේ වැඩ සිටි ලොකු ස්වාමීන් වහන්සේලා, නායක ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීම, පැමිණ සිටින සියලු දෙනා නමින් මිය පරලෝකියා වූ සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් පැමිණවීම කියලා සනිටුහන් කොට තිබෙනවා. ඉතින් අද දවසේදී මේ විහාරස්ථානයේ මේ පින්කම සිදු කරනකොට ඉතින් හොරේතුඩුව ශ්‍රී ශාංගිකාරාමයේ ඇතුළු සිව් මහා විහාරාධිපති, පානදුර ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ සභාපති අපේ ශාස්ත්‍රපති පූජ්‍යපාද උඩුගම විමලකිත්ති නායක හාමුදුරන් වහන්සේ ඉතින් උන්වහන්සේ අනුශාසනා කරමින් කටයුතු කරනවා. ඒ වගේම මේ කටයුතු සිදු කිරීමේදී අපටත් ඉතින් ආරාධනා කරලා ඉතින් කටයුතු කරන්නේ විහාරාධිකාරී ශ්‍රී විඥාන විමල දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ලේල්වල විමල ධම්ම ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද අනුශාසන ඇතිව ඉතින් මේ කටිනේ ප්‍රධාන දායකයන්ත් එකතු වෙලා ලස්සන පින්කමක් කරලා හමාර වුණා. සන්තෝෂ වෙමු.
අපි මේ රැස් කරගත්තා වූ පින් දෙවියන්ට අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වූ දෙවියෝ අපිව ආරක්ෂා කරත්වා. දෙවියන්ගේ දේවල්ම බැල්ම රැකවරණ ආරක්ෂාව අපට ලැබේවා. දෙවියනොත් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා කියා ප්‍රාර්ථනා කරමු. විහාර පරම්පරාවේ වැඩ සිට අපවත් වී වදාළ නායක හාමුදුරන් වහන්සේලා වරප්‍රමුඛ මිය පරලෝකියා වූ සියලුම ඥාතීන්ට මේ පින් අත් වේවා. මේ පින් අනුමෝදන් වූ ඥාතීන් සුඛී සුවපත් භාවයට පත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබට මේ පින්කම් සිදු කරන්නට අවවාද අනුශාසනා කරන්නට යෙදුන වස්සසා වැඩ සිටිය සියලුම මහා සංඝරත්නයටත් කටින පින්කමේ දායකත්වයේ බාරගෙන ක්‍රියා කරමින් සම්බන්ධ වුණ මේ හැම පින්කමකටම වචනකින් හරි උදව් වුණා නම් උපකාර වුණා නම් ආගියේ දැක සතුටු හැම දෙනාටම අපගේ ආදරණීය දෙමව්පියෝ අපට යහමග කියා දුන් ගුරුවරු සහෝදර සහෝදරියන් ආදී දුවා දරුවන් හතුරු මිතුරු කොයි කාටත් මේ පින් අත් වේවා. මේ පිනේ බලයේ ශක්තියෙන් කරන කීන රැකී ආරක්ෂාදී කටයුතු වෙලහෙළඳාම් කටයුතු ගොවිතැන්පත් කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු යහපත් කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා. කායික පීඩාවක් ඇති නොවේවා මානසික පීඩාවක් ඇති නොවේවා. යහපත් වූ සිතන සිතුමන් පතන පැතුමන් නිතු වූ වාසනාවන්ත ජීවිතයක කෙලවර සංසාර දුකින් අත්මිදී නිවනින් සැනසෙන්නට මේ රැස් කරගත්තා වූ පින්කම අප හැමදෙනාටම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ටත් පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති. සියලු දෙනාටම තෙරුවන් සරණයි.